නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අච්චෙන්ති කාලාතරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාථ සුඛාවහානි අච්චෙන්ති කාලාතරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සංපජ්ජේ සම්ති පෙක්ඛෝති. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්තුනි, අද බල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමේ ගුරු මව්වරු මූලික වෙලා අන් අයගේ සහයෝගයේ සහභාගීත්වය ලබා ගනිමින් අද මේ බඳු ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නේ ඒ විශ්‍රාමික ගුරු සංගමයට වසර 25ක් පිරීම නිමිති කරගෙන එහි මෙතෙක් කාලයක් කටයුතු කරපු දැනට මේ පරලෝකීය සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට දැනට සමාජිකත්වයේ දරාගෙන සිටින සියලු දෙනාටම ආශිර්වාද කරන්නට කියන මේ මූලික පරමාර්ථ පෙරදරි කරගෙන තවත් යහපත් ප්‍රාර්ථනා කීපයක් මුල් කරගෙන සියලු දෙනාට ධර්ම අවබෝධ කරගන්නට ධර්මඥානෙ දියුණු කරගන්නට ඉක්මනින් නිවන් දකින්නට මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ හේතු වේවා කියන අදිඨන ඇතුවයි මේ හැම දිනම එකතු වෙලා අද මේ බඳු ධර්ම දේශනාවක් සිදු කරන්නට දායකත්වයේ දරන්නේ. විශේෂයෙන් ඒ ගුරු මව්වරු අපෙන් ඉල්ලීමක් කළා අද කරන ධර්ම දේශනාව මෙන්න මේ බඳු මාතෘකාවකින් මේ බඳු කරුණු කියවෙන හැටියට සිද්ධ කළොත් හොඳයි කියලා. මරණය, චුතිය, ප්‍රතිසන්දිය කියන මේ කරුණු මුල් කරගෙන ඒ බඳු අවස්ථාවකදී අපේ මනස පවත්වන්නේ කොහොමද? මරණයට අපි සූදානම් වෙන්නේ කොහොමද? ඒ වගේම මතු ප්‍රතිසන්දිය, චුතිය සහ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ කොහොමද? එහිදී අපේ මනස පැවැත්විය යුතු ආකාරය මේවා විග්‍රහ කෙරෙමින් ධර්ම දේශනාව සිද්ධ කරනවා නම් හොඳයි කියන යෝජනාවක් කළා. ඉතින් අපි කල්පනා කළා ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද විශ්‍රාමික ගුරු සංගමයේහි කටයුතු කරන ඒ විශ්‍රාමික ගුරු සංගමයේ වසර 25ක් පිරීම නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනාවක් නිසා වැඩි දෙනා විශ්‍රාම සුවයෙන් තමන්ගේ ජීවිතය ගත කරන අවස්ථාව. ඒ නිසා අවුරුදු 55 60 65 වෙනකොට අපි මේ කියන කරුණු ගැන ටිකක් සිතා බලන්නට පෙළඹෙන එක හැම අතින්ම හොඳයි. ඒක අනිත් අයට නොවැදගත් කියනවා නෙමෙයි. මරණය පිළිබඳව හිතන්නට, ප්‍රතිසන්දිය පිළිබඳව හිතන්නට අපට කාලවකවානුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම මේවා පිළිබඳව නැවත නලින් මෙනෙහි කරන්නට කියලායි දේශනා කළේ. මරණ දමෝම්හි මරණං අනතීතෝති අබින්ධං පච්චවෙක්කිතබ්බ. ඉත්‍යාවා පුරිසේනවා ඝට්ටේනවා පබ්බජිතේනවා. නැවත සිහි කළ යුතු කරුණු බුදුරජාණන් වහන්සේ සූත්‍රයකදී දේශනා කරනවා. ඒ සූත්‍රය හඳුන්වනවා අබින්ධ පච්චවෙක්කිතබ්බ සූත්‍රය කියලා. මේ අබින්ධ පච්චවෙක්කිතබ්බ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ සිහිපත් කරන. අබින්ධ කියලා කියන්නේ නිතර සිහිපත් කරන. එතකොට නිතර සිහිපත් කළ යුතු කරුණු අතර එක් කාරණයක් තමයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති. මම තාම මරණය ඉක්මවා නැහැ. මරණය නැමැති ධර්මතාවයේ ඇතුව
ඊට අනුගතවයි මම පවතින්නේ. මේ කාරණය ස්ත්‍රියක් විසිනුත් පුරුෂයෙක් විසිනුත් ගිහියෙක් විසිනුත් පැවිද්දෙක් විසිනුත් කියන මේ සියලු දෙනා විසින්ම නිරතුරු සිහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මරණය පිළිබඳව සිතන්නට ප්‍රතිසන්දිය පිළිබඳව සිතන්නට 아무තු කාලවකවානුවක් නැහැ. එය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සියලු දෙනා විසින්ම නිරතුරු සිහි කළ යුතු වටිනා ධර්මතාවයක්. වටිනා කියලා කියන්නේ අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්නට, ලෝකය ගැන අවබෝධ කරගන්නට, මනස සැහැල්ලු කරගන්නට අනිවාර්යෙන් අපි පුහුණු කළ යුතු ධර්මතාවයක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ විශ්‍රාමික ගුරු සංගමයේ පින්තුන් මේ පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ ගැන ධර්ම දේශනාවක් කරන්නට කියලා කරන ලද ආරාධනාව පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වුණා. ඒක මේ පින්තුන්ට වගේම තව බොහෝ දෙනාට ඵලදායක වන නිසා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ගාථාවක් ප්‍රකාශ කළා. අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. ඒ දේවතාව තමන්ගේ අදහස එහෙම නැත්නම් පෙර බුදුවරුන්ගෙන් පෙර නුවණැත්තන්ගෙන් ශ්‍රමණයින්ගෙන් බ්‍රාහ්මණයින්ගෙන් තමන් අහලා ඉගෙනගත්තු ධර්ම කාරණයක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මොකක්ද? අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යනවා. උදේ වෙනවා, දවල් වෙනවා, රෑ වෙනවා, ආපහු උදේ වෙනවා. මෙහෙම කාලය ටිකෙන් ටික ගෙවිලා යනවා. තත්පර වශයෙන්, විනාඩි වශයෙන්, පැය වශයෙන්, දින වශයෙන්, සති වශයෙන්, මාස වශයෙන්, අවුරුදු වශයෙන් අපිට ජීවත් වෙන්න තියෙන කාලය ගත වෙලා යනවා. තරයන්ති රත්ත්‍යෝ රාත්‍රීන් ඉක්මලා යනවා. ඒ කියන්නේ දින පහු වෙලා යනවා. එකින් එක දින ගෙවිලා යනවා. වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති. අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට ජීව කාලය තුල තියෙන ශක්තිය ටිකෙන් ටික එහෙම නැත්නම් ආයු කාලය නැත්නම් මේ කය පවත්වන ප්‍රාණ වායුව ටිකෙන් ටික ඡය වෙමින් යනවා. ඒතං භයං මරණේ පෙක්ඛානෝ. මේ කරුණ දකිනකොට මරණය පිළිබඳව යම් හැඟීමක් අපට ඇති වෙනවා. එහෙම නැත්නම් මරණයට අපි ලංවීම පිළිබඳව මෙබඳු බියක් Tamanගේ මනසට දැනෙනවා නම්, මෙබඳු හැඟීමක් දැනෙනවා නම් පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන පින්කම් කළ යුතුය බඳු අය විසින්. ඒ බඳු අය වැඩි වැඩියෙන් ජීවිතේ මෙලොව පරලොව සැපගෙන දෙන පින්කම් කරන්නට කියලා මේ දේවතාවා මේ ගාථා ධර්මයේ ප්‍රකාශ කළා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ අච්චෙන්ති කියන සූත්‍රයේ එන ගාථා ධර්මයක්. එතකොට මේ දේවතාව මෙබඳු ප්‍රකාශයක් කළාම ඒ ප්‍රකාශනයම මුල් කරගෙන තථාගතයන් වහන්සේ පොඩි වෙනසක් කරලා නැවත ඒ දේශනාව කරනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. දේවතාවෙනි යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා කියන දින රාත්‍රී පහු වෙලා යනවා කියලා තේරෙනවා නම් අපේ ආයු කාලය අපේ ප්‍රාණය ටික ටික දුබල වෙමින් යනවා කියලා Tamanට තේරෙනවා නම් ඒ තනත්තා මේ ලෝක ආමිෂයේ කෙරෙහි පවතින ඇලීම බැඳීම දුරු කරන්නට වටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ දේවතාවා කියන්නේ එහෙම Tamanට දැනෙනවා නම් කාලය ගත වෙනවා කියලා, Tamanට දැනෙනවා නම් ආයුෂ කෙටි වෙනවා කියලා, Tamanට දැනෙනවා නම් මරණය වෙතයි අපි මේ ටික ටික ලඟ වෙන්නේ කියලා දැනෙනවා නම් මේ දේවතාවා යෝජනා කරන්නේ එහෙම අය නැවත නැවත පින්කම් කරන්න සැපගෙන දෙන්න. බුදුරජාණන් වහන්සේ ගැඹුරු කාරණයක් ඒකට එකතු කරනවා. Tamante විදිහට දැකනවා නම් කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා කියලා, දින කාල වකවානු පහු වෙලා යනවා, අපි ටික ටික මරණයට ආසන්න වෙනවා කියලා දැනෙනවා නම් ඒ තැනත්තා මරණය නැති කරන්නට සුදුසු යමක් කළ යුතුයි. ඒ කොහොමද? මරණය නැති කරන්නට නම් උපත නැති කළ යුතුයි. උපත නැති කරන්නට නම් උපතට අදාළ හේතු නැති කරන්න ඕන.
උපත සිද්ධ වෙන්නේ කුමක් නිසාද? උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. අපි දේවල් දැඩිව උපාදාන කරන නිසා, දැඩිව අල්ලා ගන්නා නිසා තමයි අපේ මනසේ ඒ ආරම්භන තදින් පැනපදියම් වෙන්නේ. එසේ මනසේ අරමුණු පැනපදියම් උපාදාන කරගත්තාම ඒ ආරම්භන අල්ලා ගැනීම නැවත නැවත සිත් පහළ වෙනවා. ඒ නැවත නැවත සිත් පහළ වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කයේ ආයු කාලය අවසන් වෙනකොට මේ කය ඇදහැලෙනවා. නමුත් අරමුණු ගණනින් සිත් පහළ වෙනවා. ඒතකොට මේ කය ඇදහැලෙද්දී අවසාන වතාවට අරමුණ ගන්නේ කුමක් පිළිබඳවද? අන්‍ය අරමුණ ගන්නා තැන ඊළඟ චිත්තය පහළ වෙනවා. ඒක අපි හඳුන්වනවා ඊළඟ භවයයි ඊළඟ ප්‍රතිසන්දියයි. දැන් මේ තවත් භවයක උපදින්නට මනස අල්ලාගත්තේ කුමක් නිසාද? අර ආරම්මන දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා. ආරම්මන කියලා කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසං, මේ ලෝකය පිළිබඳව ආමිසය. ලෝක ආමිසය කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන්, මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි භුක්ති විඳින දේවල්. ඇසින් ප්‍රියමනාප රූප, කනින් ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් ප්‍රියමනාප සුගන්ධය, එහෙම නැත්නම් ගන්ධයන්, ඊළඟට දිවෙන් ප්‍රියමනාප රසය, කයින් ප්‍රියමනාප ස්පර්ශය, මනසින් අපි ආස්වාදනය කරන්නට කැමති ආරම්මණය. මේවා තමයි ලෝක ආමිසයයි කියලා කියන්නේ. ලෝකයට අයත් මේ ඉන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින දේවල්. ඒවා නැවත නැවත අපි භුක්ති විඳින්න ඒවා උපාදාන කරගන්නවා. උපාදාන කරගන්නේ ඇලීම නිසා කියලා අපිට හිතෙනකොට එතකොට ගැටීම නිසා මොකද වෙන්නේ? එහෙනම් අපිට ඇලෙන්න හොඳ නැහැ. එහෙනම් අපි මොකක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ? ගැටෙනවා. ගැටුනොත් ඒත් උපාදාන කරගන්නවා. එහෙනම් ඇලීමෙනුත් උපාදාන කරගන්නවා, ගැටීමෙනුත් උපාදාන කරගන්නවා. ඇලීමෙන් උපාදාන කරනවට වඩා සමහරට භයානකයි ගැටීමෙන් උපාදාන කිරීම. දැන් මතකනේ දේවදත්ත හාමුදුරුවෝ පෙර භවයේ අර කදාවලලු කතාවේ තියෙනවනේ නේද? සේරි වාණිජ කතාවේ, ජාතක කතාවේ තියෙනවනේ. බෝසතාණන් වහන්සේ එක් එකට ඉපදිලා අර රන්තලිය Tamanට දුන්නේ නැහැයි කියලා පොළවේ පිටක් අරගෙන මේ වැලි ගානට, මේ වැලි කැට ගානට මම උපදින ආත්ම භවල වෛර කරනවා, පලි ගන්නවා. එතකොට දැන් මේ ද්වේෂ සහගත උපාදාන කරනවා. ඒක ලේසි වෙන්නේ නැහැ. එළියෙන් උපාදාන කරගත්තොත් නම් ඒක කොහොම හරි ලියා ගන්නවා, ඉඩ කඩක් හදාගත්ත හැකි මේකේ තියෙන ආදීනව දැකලා. හැබැයි ගැටීමෙන් උපාදාන කරගත්තාම ඒක එච්චරවත් ලේසි නැති වෙන්නට පුළුවන්. උපාදානය කියන කැලීමේ ගැටීමේ කියලා අපිට වර්ග කරන්න පුළුවන් කමක් නැහැ. කවර උපාදානය හෝ දැඩි විදිහට අපි ගන්නවා නම් ඒකෙන් ලොකු හානියක්, ඒකෙන් නැවත නැවත භවය හටගන්නට, ජාතිය හටගන්නට, ඒ ජාතිය තුලින් ජරා මරණ සුඛ පරිදේව හටගන්නට ඒ කවර උපාදානයක් වුණත් හේතු වෙනවා. හැබැයි අපිට සාමාන්‍යයෙන් බැලෝ බැලමට හිතෙන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන්නේ කියලා හිතෙන්නේ නේද? තෘෂ්ණාව නිසා දේවල් අල්ලගන්නේ. එහෙම නෑ. ගැටීම නිසා දේවල් අල්ලගන්නේ. ඇත්තටම ඇයි අපි ගැටෙන්නේ? ඒ තෘෂ්ණාව නිසාම තමයි. අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ මොකටද? ඊට වඩා වෙනස් දෙයක් අපි අපේක්ෂා කරන්නේ. ඒ වෙනස් දෙයක් අපේක්ෂා කරන නිසා අපි අපේක්ෂා කරන රාමුවට ගැලපෙන්නේ නැති නිසා තමයි අපි ඒකත් එක්ක ගැටෙන්නේ. එහෙම නේද? අපි හදා ගන්නවා මෙන්න මේවට තමයි මම කැමති. මම දකින්න නම් කැමති මේ වගේ. සමහරවිට අපිට පැහැදිලි අදහසක් නැහැ ඒ ගැන. අහුවොත් එහෙනම් මොනවද බලන්න කැමති, මොනවද අහන්න කැමති කියලා ලියලා දෙන්න කිව්වොත් අපිට පැහැදිලිව වෙන් කරන්න බෑ. මෙන්න මේවට කැමති, මේවට කැමති. එහෙම එකක් අපි දන්නේවත් නැහැ. හැබැයි ඇහෙනකොට, පේනකොට, ස්පර්ශ වෙනකොට, දැනෙනකොට අපිට තේරෙනවා ඒක නම් එච්චර හරි නෑ. මම ඒකට කැමති නෑ. ඒ මොකද අපේ මනසේ අපි සසරේ අත්විඳලා හොඳයි සම්මත කරගත්තු යම් යම් සතහන් තියෙනවා. අපි දේවල් ඇසින් දකිනකොට, කනින් අහනකොට, දිවෙන් විඳිනකොට මේවත් එක්කලා ඒවා දැනෙන ස්වභාවයෙන්ම නෙමෙයි අපි ඇතුළට ගන්න. ඇතුළට ගන්නේ අපට ඕන විදිහට. දැන් අභිධර්මයේ කියවෙනවා ඇසට රූපයක් අරමුණු වුණාම භවාංග චලනය වෙලා, භවාංග උපච්ඡේදනය වෙලා ඊට පස්සේ පංචද්වාරා වජ්ජන සිතක් ඇති වෙලා මේ අරමුණ ඇහැ හරහා යාවේ කියලා දැනගත්තම ඒ අරමුණු කරමින් චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ ඇසින් දැක්ක සතහන අතට ගන්න.
ඒ ඇතුළට හඳුනා ගන්නා සිතට කියනවා මොකක් කියලාද? චක්කු විඥානයයි. ඇසහරහා දැනගත්තා ලෝකය. ඇසහරහා හඳුනාගත්තා. දැන් මේ ඇසහරහා හඳුනාගත්තාම ඊට පස්සේ තව වැඩ ගොඩක් කරනවා අපි. අපේ මනස ඇතුලේ අපි නොදන්නව වුණාට. චක්කු විඥානේ පහළ වෙච්ච ගමන් එතනින් නවතින්නේ. ඊට පස්සේ ඔන්න තව සිතක් පහළ වෙනවා. සම්පටිච්ඡන. දැන් අර චක්කු විඥාන කියන සිතට පොදුන්කම තියෙන අරමුණ ඇතුළට අරන් දෙන්න විතරයි. ඒක හරියට අර කැමරාව කරන වැඩේ වගේ. දැන් කැමරාවක මතු පිට අර අපි කියනවානේ ලෙන්ස් එක කියලා නේද? ඒ කියන්නේ අර ඔපය මතු පිට ඔපය. ඒ මතු පිට ඔපයට ආලෝකය තුලින් ඡායාවක් වැටුනහම අපි කැමරාව ක්‍රියාත්මක කළොත් ඇතුලේ විදුලිය ක්‍රියාත්මක කළොත් එතන ඒ සතහන ඇතුලේ සතහන් කරගන්න. එතකොට කැමරාව හෝ විදුලිය හෝ එහෙම නැත්නම් අර උපය හෝ දන්නවද දැන් මම මෙහෙම එකක් තමයි මේ සතහන් කළේ කියලා? එහෙම දන්නේ නැහැ. මතු පිටට ඒ උපයට වැටෙන්නේ මොන විදිහේ ඡායාවක්ද? ඇතුලේ විදුලිය ක්‍රියාත්මක කරනකොටම ඒ ඡායාව ඇතුලේ සතහන් වෙනවා. එච්චරයි කැමරාව කරන්නේ. ඊට එහා දෙයක් කැමරාව දන්නේ නැහැ. දැන් මේක කවුද මේ සතහන් වෙලා තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? මේ මොකද්ද ලස්සනද මේ වැටිච්ච සතහන? මේක වර්ණවත් එකක්ද? හරියට රූපේ ආවද? මේකක් ගන්න ඕනද? දැන් මේව බලන්නේ කවුද? පිටිපස්සෙන් ඉඳන් අපි තමයි ඒක විනිශ්චය කරන්නේ. අන්න ඒ වගේ අර චක්කු විඥානයේ විසින් කරන්නේ අරමුණ ගන්නා එක විතරයි. අරමුණ ගත්තට පස්සේ ඔන්න ඊළඟට ප්‍රත්‍යක්ෂයක් පහළ වෙනවා. සම්පටිච්ඡන පිළිගන්නවා. ආගන්තුකේ ආපුහම පිළිගන්නවා වගේ අර ඇතුළට ආපු අරමුණ පිළිගන්නවා. පිළිගන ඊට පස්සේ ඊළඟට සිතක් ඇති වෙනවා. සම්තිරණ තීරණය කරනවා. කවුද මේ? කොහෙන්ද? මොකද්ද මේ? මොන පාට එකක්ද? කැමති එකක්ද? අකමැති එකක්ද? තීරණය කරනවා. දැන් තීරණය කරන්නේ මොනවා මතද? අර මෙතෙක් සසර ගමනේ අපි ඇති කරගත්තු සංඥා සංකල්ප මේවත් එක්කලා රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව අපි එක එක සතහන් අපි ප්‍රිය අප්‍රිය විදිහට මනසේ මහා ගොඩක් තැම්පත් කරගෙන තියෙනවානේ. ඒකට තමයි කියන්නේ සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය. ස්කන්ධ කියන්නේ ගොඩ. සංඥා මහා ගොන්න අපේ මනසේ අනන්ත සසරේ අපි ඇති කරගෙන උපාදාන කරගෙන සතහන් කරගෙන තියෙනවා. දැන් මේවත් එක්ක සංසන්දනය කරලා බලනවා මේවෙන් කොයි එකටයි එකක්ද මේ? මොන පාටටයි එකක්ද? අපි කැමති එකක්ද අකමැති එකක්ද? ඔන්න මේ විදිහට තීරණය කරන්නට පෙළඹෙනවා. ඒ තීරණය කරන්න පෙළඹෙනකොට අර මෙතෙක් තියෙන සතහන් ටික ඔක්කොම එතනට ඇදලා ගන්නවා. එහෙම ඇදලා අරගෙන හරියට මේ ජූරි ස්වභාවයක් වගේ. ඒ කියන්නේ දැන් ඔන්න නඩුකාර තුමා ළඟට චූදිතේක එහෙම නැත්නම් වැරදි කරපු මිනිස්සෙක් කන්‍යවිල්ලා මෙහෙම වැරද්දක් කළා කියනවා. කිව්වන් පස්සේ මෙතෙක් තියෙන ඒ නීති ඔක්කොම එළියට ඇදලා අරගෙන මෙහි තියෙන හේතු සාධකත් ඇදලා අරගෙන මේ මිනිස්සයා වැරද්දක් කළාද නැද්ද කියලා කරුණු ගොනු කරනවා. එහෙම කරුණු ගොනු කරලා කියලා ඒ සිත අභාවයට යනවා. ඊළඟ සිතක් ඇති වෙනවා වොත්තපන විනිශ්චය දෙනවා. අන්න මේ අහවලා තමයි, මේ දැක්කේ ස්ත්‍රියක් තමයි, මේ පුරුෂයෙක් තමයි. ඒ පුරුෂයා කවුද? ඒ මගේ ස්වාමියා, ඒ මගේ පුතා, ඒ මගේ තාත්තා, මේ මං කැමති කෙනෙක්, මේ දන්න කෙනෙක්, මේ අඳුරන කෙනෙක් නේ ආවේ. මම අකමැති කෙනෙක්. මේ අර අසත්පුරුෂයාද මේ ඇවිත් ඉන්නේ. ඔය විදිහට මට තේන්නවත් බෑ කියලා ඒ විදිහට දැන් ඔන්න විනිශ්චයක් දෙනවා මනස ඇතුලේ. දැන් දැක්කට ප්‍රශ්නයක් නෑ. පිළිගත්තට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට පස්සේ අර පරණේව ඔක්කොම ඇදලාගෙන දාලා මේ කවුද කින්ද මන්ද කියලා ඔක්කොම හොයලා විනිශ්චයක් දෙනවා. මේ අහවලානේ. ඔන්න විනිශ්චය දෙද්දි තමයි ඇලෙනවද, ගැටෙනවද, ප්‍රතික්ෂේප කරනවද, මුලා වෙනවද, සැක කරනවද මේ ඔක්කොම ප්‍රශ්න ටිකට මූලය හැදෙන්නේ මෙතනදී තමයි දෙන විනිශ්චයත් එක්කලා. අපි ඇලීමෙන් නම් විනිශ්චය දෙන්නේ මේ මම දන්න කෙනෙක් හොඳ කෙනෙක් කියලා නම් විනිශ්චය දෙන්නේ. ඔන්න එතන ඉඳන් සිත් පරම්පරාවක් ඇති වෙනවා. ජවන් සිත් හතක් කියනවා ඒවට. සිත් හතක් ඇති වෙලා නැති වෙලා යනවා අර ඇලීම පදනම් කරගෙන. අල්ලාගෙන බැඳීමෙන්. එතකොට කියනවා තෘෂ්ණා සහගත සිතුවිලි පරම්පරාවක් ඇති වෙනවා. ඒක අනාගතේ බොහෝ තෘෂ්ණා සහගත සිතුවිලි ඇති කරන්නට හේතු වෙනවා. අපෝයි මේ අහවලානේ. ඔය මිනිහට මට පේන්නවත් බෑ මේ අර අසත්පුරුෂයන් ඇවිත් තියෙන්නේ කියලා. එහෙම තීරණය කළොත් එහෙම ඔන්න ද්වේෂ සහගත පරම්පරාවක් ඇති වෙනවා. අපිට අරමුණ එච්චර ප්‍රකට නැත්තම්
එච්චර ප්‍රිය බවක් නැත්නම් උදාසීන විදිහේ අපේ ඔන්න සිත් පරම්පරාවක් ඇති වෙනවා මුලාව පදනම් කරගෙන. ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි අපට ඔය විදිහෙන් සිත් පහළ වෙනවා. හැබැයි ඒ ඇති වෙන ආරම්භණය ගැන අපි දෙන විනිශ්චය ඥාන සම්පන්න වුණොත් මේක මේ රූපයක් නම් තමයි. නමුත් ඉතින් මේකත් එක්ක මම ගැටෙන්න දෙයක් නැහැනේ. මේ බාහිර රූපයක්නේ. මේ ගැටෙන්න දැන් මම මේ ඇතුළේ තියෙන ඒවා අරගෙන මේ විනිශ්චය කරන්න හදන්නේ. එහෙම 아무තෙන් ගැටෙන්න ඕනේ. මේ ඔක්කොම අනිත්‍යයිනේ. මේ මගේ නෙමෙයිනේ. අපට ඕන විදිහට ලෝකේ එකක්වත් පවතින්නේ නැහැනේ. මේ සංඥා මේවා දිගට හිතන කාරණා නෙමෙයි. අර විනිශ්චය දෙනකොටම මේ විදිහේ මධ්‍යස්ථ විනිශ්චයක් නම් දෙන්නේ. මේක තරම් බරපතල දෙයක් නෙමෙයි. මේකට මහා ලොකු අගයක් ආරෝපණය කරන්න ඕනේ නැහැ. මේ ලෝකේ තියෙන සාමාන්‍ය දේවල්. අගයක් ආරෝපණය කරනවා කියන්නේ මොකද්ද? හොඳයි කියන එක විතරක් නෙමෙයි. නරකයි කියන්නේ ඇගීමක්. සුදුයි කියන්නේ ඇගීමක්, කළුයි කියන්නේ ඇගීමක්. එතකොට මේ මනසට ප්‍රඥාව පුහුණු කරලා තියෙනවා නම් ප්‍රඥාවෙන් විනිශ්චයක් දෙනවා. මේ සාමාන්‍ය ලෝකේ තරමනකට මම නිකන් ලොකු අගයක් දීලා නිකන් දැඩිව අල්ලගන්නේ මොකටද? එහෙම දකින්නට පුළුවන් නම් ඔන්න ප්‍රඥාව පහළ වෙනවා. පහළ වුණාම ඥාන සම්ප්‍රයුක්ත සිත් පරම්පරාවක් පහළ වෙනවා. අන්න ඒක අල්ලගන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ලෝකය නිවැරදිව දකිමින් ඥාන සම්ප්‍රයුක්ත සිත් පෙළක් පහළ වෙනවා. ඒවට කියනවා කුසල් සිත් කියලා. දැන් අර ඇහිංගත්තු අරමුණ පදනම් කරගෙන ඕනනම් අපිට ඇලෙන්නත් පුළුවන්, ඕනනම් අපිට ගැටෙන්නත් පුළුවන්, ඕනනම් අපිට ප්‍රඥාවෙන් දකින්නත් පුළුවන්. ඇලෙනවා නම් ඒ මත උපාදාන කරගන්නවා, ගැටෙනවා නම් ඒ මත උපාදාන කරගන්නවා. ප්‍රඥාවෙන් නම් විනිශ්චය දෙන්නේ, සිහි කල්පනාවෙන් නම් විනිශ්චය දෙන්නේ. අන්න එතෙන්දී ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පරම්පරාවක් පහළ වෙනවා. එතකොට උපාදාන කරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවතාවෙනි කෙනෙකුට දැනෙනවා නම් ඇත්තටම කාලය ගෙවිලා යනවායි කියලා. මේ දින රාත්‍රී ගත වෙලා යනවා කියලා. අපේ ආයුෂ ටිකෙන් ටික කෙටි වෙනවා කියලා. මේ මරණය වෙතයි යන්නේ කියලා දැනෙනවා නම් මේ සසර ගමනේ මෙච්චර කාලයක් මේ පංචේන්ද්‍රයන් මේ ෂඩේන්ද්‍රයන්ගේ අපි දේවල් අරමුණු කර මොනවද භුක්ති විඳින්නේ? ඒ උපාදාන කරගත්තේ ඇත්තටම පළක් වෙලා තියෙනවද? එහෙනම් අපි යහපතක් වෙලා තියෙනවද? මෙහෙම ටිකක් සිතා බලලා මේ ලෝක ආමිෂය මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ලෝකයේ භුක්ති විඳීම පජහේ මේක අපහැරලා දාන්නට උත්සාහ කරන්න ඕනේ. එයි ඒවා අල්ලගත්තොත් තමයි උපාදානය. උපාදාන කරගත්තොත් තමයි භවය. භවය හටගත්තොත් ජාතිය. ජාතියක උපන් නැවතත් ඉතින් ආපහු ආයුෂ ගත වෙනවා, කාලය ගත වෙනවා, වයසට යනවා, මැරෙන්න ලැහැත් වෙන්නට ඕනේ. ආයෙත් පාරක්. ආයෙත් අල්ලගත්තොත් ආයෙත් උපදිනවා. මේකේ කෙලවරක් නැහැ. දැන් මේ අනන්ත සතරේ අපි මෙච්චර කාලයක් එහෙම ඉපදිලා මැරිලා මහා ලොකු දේවල් කළා කියලා. දැන් මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? සසරේ අපි කොච්චර පින්කම් කරන්නට ඇද්ද? සසරේ අපි කොයිතරම් ගුණදහම් එහෙම නැත්නම් හොඳ වැඩ කරන්නට ඇද්ද? ගුණදහම් වඩපුවා නම් අපේ මනසේ අපට ශක්තියක් හැටියට අදටත් ඒවා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අපි යම් පින්කම් කරපුවා. ඒවෙන් අපි දෙව්ලොව උපදින්නට ඇති. අපි සමහරට සක්විති රජ වෙන්නටත් ඇති. දීප කුමාරකාවන් වෙලා උපදින්නට ඇති. මහා සම්පත් විඳින්නට ඇති. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ රජ වෙන්නට ඇති, සිටු වෙන්නට ඇති, රාජකුමාරිකාවන් වෙන්නට ඇති. මහා සම්පත් විඳින්නට ඇති. දැන් මොනවද ඒවෙන් ඉතුරු වෙලා තියෙන්නේ? මොකවත් නැහැ. කිසිවක් ඉතුරු වෙලා නැහැ. අඩුතරමින් එහෙම විඳපු බවක්වත් මතක තියෙන්නේ? එහෙමත් නැහැ. හැබැයි එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොනවද? කහටක් ඉතුරු වෙලා තියෙනවා, කිලුටක් ඉතුරු වෙලා තියෙනවා. ඒවා විඳපු නිසා දැන් කොච්චර ලැබුණත් මදි ප්‍රමාණවත් නැහැ. මීට වඩා හොඳ ඒවා ඕන, මීට වඩා සුපිරි විදිහට ඕන කියලා අපේ මනස ඉල්ලන්නේ. ඇයි මේ? ඊට වඩා සුපිරි සැප සසරේ විඳලා තියෙනවා. පින්කම් කරලා. දැන් ලැබෙන ඒවා අදිමදි කියලා අපිට හිතෙනවා මීට වඩා හොඳ ඒවා භුක්ති විඳලා තියෙන නිසා. අන්නේ කිලුට විතරයි, ඒ අපේක්ෂාව, ඒ තෘෂ්ණාව, ඒ උපාදානය විතරයි අපිට ඉතුරු වුණා නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ උපාදානය තවත් මොකකටද හේතු වෙන්නේ? ආපහු භවය හටගන්න, ආපහු ජාතිය හටගන්න, ආපහු ජරා මරණ හටගන්න, ආපහු දුක් විඳින්න තියෙන ඒක හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට ආපහු හැරිලා බලනකොට තේරෙනවා නම් ඇත්තටම කාලය ගත වෙලා. අපි හොඳ දේවලුත් කරලා තියෙනවා. නරක දේවලුත් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා දැන හෝ නොදැන හෝ. ඉතින් ඔය ඔක්කොම පොඩි දැනගෙන අපි කොහෙටද ගෙහින් තියෙන්නේ? ටික ටික මරණයට ලං වෙලා. ඊට පස්සේ මැරිලා ගිහින් ආයෙත් උපදිනවා.
ආයෙත් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා ඔන්න මේ වැඩසටහන පටන් ගන්නවා. අර හැම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන නීති පද්ධතියක් දාගෙන රාමු හදාගෙන අපි මේවත් එක්කලා ගැටි හැපි ලෝකෙම පෙරලන්න උත්සාහ කරනවා. ඔහොම කර ඉන්නකොට වයසට ගිහිල්ලා ආයෙත් අපි මැරිලා යනවා. ඊළඟාත්මේ පටන් ගන්නවා මේ වැඩසටහන. මෙහෙම යනවා නම් මේ සතර ගමනේ මේ පවතින ආයු කාලය ඇති තේරුම කුමක්ද? මේ ගැන ටිකක් නුවණින් කල්පනා කරලා බලලා මේ ඉන්ද්‍රයන්ගෙන් දේවල් උපාදාන කරගන්නට අතහැරලා භවය නැවැත්තුවොත්, ජාතිය නැවැත්තුවොත් ඒ තනත්තාට මරණය නිමා කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම උත්සාහ කරන්නට එතනටයි. ඇයියන්ට උත්සාහ කරන්න ඕන කරන්නේ මේ සතර ගමනේ අපි ලබන බොහෝ දේවල් తాවකාලික නිසා. ඒ తాවකාලික බව වටහා ගන්නට නම් හොඳම කාලය තමයි මේ වෘද්ධ සමය. අපිට සමහරලාට හිතනවා අනේ දැන් වයසට ගිහිල්ලානේ දැන් අපිට මුකුත් කර කියා ගන්නට බැහැ. ඉතින් ඒ නිසා මේ දහම අපිට තරුණ කාලෙවත් ලැබුණා නම් හොඳයිනේ. කොච්චර දේවල් කරන්න තිබුණානේ මේ හුඟක් වයසට යනකොට අපිට මේ දහම හම්බුනේ. ඉතින් අපේ දරුවන්ට නම් යහපතක් කරගත්ත හැකි අපිට ඉතින් මේක පුහුණු කරන්න කාලයක් නැහැ. ඔන්නෝම හිතනවා සමහර. මොහොතකටවත් එහෙම හිතන්න හොඳ නෑ. දැන් තමයි හොඳම කාලය. දැන් තමයි හොඳම කාලය කියන්නේ ඇයි? දැන් තමයි අපිට මේ හොඳට දැනෙන්න ගන්න. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කොහොමද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ කාලේ අපි කොච්චර වැරවැයන් කළාද නොඑක් දේවල් කරන්න. ඒවෙන් ඉතින් හොඳ වැඩක් කළා කියලා සැනසීමක් නම් අපිට ඉතුරු වෙලා තියෙන්නට පුළුවන්. අපේ ලෝකයේ නෙත් පෑදුව අපි හොඳ දේවල් ටිකක් කළා. එහෙමනම් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මොනවද? ගුණධර්ම පහයි. අපේ මනසේ යමක් වැඩි වර්ධනය වුණාද? මානසික ශක්තියක් අපි දියුණු කරගත්තද? අපි ලෝකෙට යහපතක් කළාද? මේ ගුණයයි කියන, සද්ධර්මයයි කියන, බෝධිපාක්ෂික ධර්මයයි කියන මේ මනස පිරිසිදු කරන යහපත් මනෝභාවයන් ටිකක් මනසේ ගොඩනගා ගත්තා නම්, පුහුණු කළා නම්, අන්නේ මානසික පුහුණුව, මානසික පාරිශුද්ධත්වය, මානසික ශක්තිය තමයි අපට භවෙන් භවය ගෙන යන්නට ඉතුරු වෙන්නේ. ඒ ශක්තිය දියුණු කරගත්තොත් තමයි මේ ලෝකේ නිසරු බව අපට දැනෙන්නට ගන්න. අපට වැටහෙන්නට ගන්න. එහෙම වැටහෙනකොට තමයි මේක අතහරින්නට පුළුවන් හැකියාව අපට ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තිය හැටියට කුමක්ද අපට පුහුණු කරන්නට තියෙන්නේ? මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනා ගැනීමෙන් ටික ටික බැහැර කරන්නට, මනසේ පහළ වෙන ගුණධර්ම හඳුනාගෙන ටික ටික දියුණු කරන්නට, ඒ අතරතුරේ අල්ලාගෙන ඉන්න දේවල් ලිහිල් කරලා ටික ටික මනස සැහැල්ලු කරලා පිරිසුදු කරන්න. ඔබ තමයි ප්‍රතිපත්තිය කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළානේ සබ්බපාපස්සා කරන කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. ඒ දේශනා කළේ ඔක තමයි. අපේ මනස කෙලෙසෙන අපවිත්‍ර කරන, කිලිටි කරන දේවල් මනසින් ටික ටික බැහැර කරන්න, මනස පිරිසුදු කරන, පවිත්‍ර කරන, ශක්තිමත් කරන කුසල දහම් ටික ටික පුහුණු කරන්න, වගේ දැඩිව අල්ලාගෙන ඉන්න තැන් ටික ටික ලිහිල් කරලා අතහැරලා මනස සැහැල්ලු කරගන්න, පිරිසුදු කරගන්න. මේක තමයි අපිට ප්‍රතිපත්තිය හැටියට පුරන්නට තියෙන දේ. එතකොට අපි දැන් ජීවිතය ගැන ආපස්සට හැරිලා බලන්න ඕනේ. අපි මේවයින් කොච්චර කරලා තියෙනවද? අපි ගොඩාක් වැඩ කරලා තියෙන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න ගිහිල්ලා මනස කිලිටි වෙලා නම් ඒක එච්චර තේරුමක් ඇති වැඩක් නෙවෙයි. මේ වැඩවල ඉස්සෙත් අය නම් ප්‍රයෝජන අරන් තියෙන්න පුළුවන්. දරුවෝ නම් වැඩක් කරන් තියෙන්න පුළුවන්. ඉගෙනගත්තු අය නම් යමක් කරගෙන තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපි කෙස්සෙලා නම් ලෝකෙටම වැඩ කරලා අපට අපිව නැති වෙලා. එතකොට අපි ජීවිතේ එක අංශයක් විතරයි පුහුණු කරලා තියෙන්නේ. ලෝකයට යමක් කරලා තියෙනවා, අපට යමක් කරන්නේ නැහැ. ඒ බඳු තැනත්ත බුදුහාමුදුරුවෝ හඳුනන එක හැක් තියෙන කෙනෙක් වගේ. Tamanටයි ලෝකෙටයි දෙකටම මොකක් කරගත්තු නැති මනුස්සයා, මෙලොවටයි පරලොවටයි කිසිවක්ම කරගත්තු නැති මනුස්සයා අන්ධෙක් වගේ. එතකොට එහෙම අන්ධයයි එක හැක් තියන අයයි දුරින්ම දුරු කරන්නට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙකම තියෙන මිනිස්සු විතරක් අසුරු කරන්නේ. ඒ කියන්නේ තමන්ටත් වැඩක් කරගන්නට උත්සාහ කරන්න ඕන, ලෝකයක් වැඩක් කරන්න. තමන්ට වැඩක් කරගන්නවා කියන්නේ මේ සල්ලි හම්බ කරන්න, ලොකු ලොකු ගෙවල් දොරවල් ගන්න කියන එක නෙවෙයි. ධන දාන ආදීනොත් අපි යම්කිසි ශක්තියක් ගොඩනගා ගන්න ඕන. හැබැයි තමන්ගේ මනස ගුණාත්මක වශයෙන් පෝෂණය කරගන්න. අර කොච්චර භෞතික දේවල් ගොඩ නැගුවත් ඉතින් ඒව අපිට ඊළඟ භවයට හෝ සසරට ඉතිරියක් නැහැ. මේ ජීවිතේ සුඛත්ව පවත්වන්නට අපට භෞතික සම්පතක් අවශ්‍යයි. ඒ නිසා අපි දැනුගත්කම් ඇති කරගෙන රැකී ආරක්ෂා කරලා වීර්ය කරන යමක් උපයන්නට ඕන.
හැබැයි උපයලා ලෝකෙට වැඩ කරලා විතරක් නම් Tamanගේ මනසේ හැම එකකින්ම කෙලෙසිලා නම් ඒක එච්චර තේරුමක් ඇති වැඩක් නෙමෙයි. එතකොට Tamanගේ මනස පිරිසිදු කරන්නට ගිහිල්ලා අපි ලෝකෙම අමතක කරලා නම් අනිත් අයට කරන්න ඕන යුතුයකම් වගකීම් ඔක්කොම පැත්තකට වීසිකලා නිකන් ආත්මාර්ථකාමී වෙනවා නම් එතන අපේ මනස පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා ගුණධම් වැඩෙන්න නම් Tamanගේ පාරිශුද්ධත්වය ගැන හිතන්නත් ඕනේ, ලෝකෙට කළ යුතු දේ ගැන හිතන්නත් ඕනේ. මේක අපේ බොහෝ ධර්ම දේශනාවල පැහැදිලි කරනවා නැවැත්ම සහ පැවැත්ම. නැවැත්ම පිළිබඳව විමුක්තිය පිළිබඳව ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න ඕනේ. පැවැත්ම වෙනුවෙන් අපිට මොනවද කරන්න තියෙන්නේ, කළ යුතු වෙන්නේ කියලා සොයලා බලලා අපි කරන්නේ. මේ දෙපැත්තම හරියට සමබරව ගෙන යන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ජීවිතයක ගොඩාක් වැඩ කරලා අපි ආපස්සට හැරිලා බලන්න ඕනේ. ඇත්තටම මේ තුලින් මම ප්‍රතිපත්තිමය වශයෙන් වැඩුණාද? ප්‍රතිපත්ති පුරන්නට කියලා ඔක්කොම වැඩ නවත්තලා කැලේ පනින්නට ඕන නැත්නම් එහෙම කැලේට යන්න පුළුවන් නම් එහෙම ගිහිල්ලත් ගුණධම් වඩන එක හොඳයි. හැබැයි Taman කරන වැඩත් එක්කම පුළුවන්. දරුවන්ට උගන්වන එක නම් කරන්නේ ඒකත් එක්ක ගුණධම් වඩන්න. ඒ දරුවන්ට ඉගැන්වීම නැමැති කාර්යතුල කොහොමද දුර්ගුණයටපත් කරන්නේ? කොහොමද අවශ්‍ය ගුණාංග බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නේ? ඒකට අපිට ඉගැන්නුවත්, ගොවිතැන් කළත්, මහානකම් කළත්, වැසිකිලි කැසිකිලි හේදුවත් මේ මොනවා කළත් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා පරිසරයත් එක්ක මුසු කිරීමයි. එහෙම නේද? අපි මේ මොනවා කරනවා කිව්වත් ඔය ටිකනේ කරන්න තියෙන්නේ. එහෙමනම් ප්‍රතිපත්ති පුරන්නට අවශ්‍ය වෙන්නේ අපේ සිතුවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ වචනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ ක්‍රියාව කොහොමද හැදිරෙන්නේ, මේවා පරිසරයත් එක්ක මුසු වෙලා කෙබඳු ඵලයක්ද ඇති කරන්නේ. ඒ අයහපත් ඵලයක් නොවෙන්නට මම කොහොමද හසුරුවන්නේ? ඒකේ යහපත් ඵලයක් ගොඩනගෙන්න මම කොහොමද මේවා හසුරුවන්නේ? ඒ අතරතුරේ ලෝකයේ සැලුවේ පරිහරණය කරන්නේ කොහොමද? මේ ටික තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ. ඒ නිසා ඉගැන්වීම හරහා හරි, ගොවිකම හරහා හරි, මහානකම හරහා හරි, කම්කරු වෙක් හැටියට හරි, මේ කවර ක්‍රියා ප්‍රතිපාටියක් හරහා හරි අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පරිසරය කියන මේවා අතර අන්තර් සම්බන්ධතාවය හඳුනාගෙන අයහපතක් නොවන හැටියට, යහපතක් වෙන හැටියට මේවා හසුරුවාගෙන මනස සැහැල්ලු කරගන්න පුළුවන් නම් අන්නේ ජීවිතයේ පිරිපුන් ජීවිතයක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතාවෙනි, යමෙකුට වැටහෙනවා නම් ඇත්තටම මේ කාලය ගත වෙලා යනවා. දින රාත්‍රී ඉක්මලා යනවා. ටිකෙන් ටික අපේ ආයුෂ ගෙවිලා යනවා. අපි මේ මැරෙන තැනටයි ලං වෙන්නේ. අපි අවුරුදු 100ක් ආයුතු මේ ලෝකෙට ආනම් අවුරුදු 60ක් ගෙවුණා කියන්නේ තව කොච්චරද තියෙන්නේ? 40යි. දැන් 60කින් මරණයට කිට්ටු වුණා. අපි මේ පියවරෙන් පියවරේ පියමනින්නේ කොතනටද? ඒ මරණය වෙන්නේ. ඒ නිසා මේවා හිතලා බලන්නට සුසු අවස්ථාවයි. එහෙම Tamanට කල්පනා වෙනවා නම් ඒ තරත් මේ ලෝකෙම බදාගෙන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන Taman කැමති දේවල් බදාගෙන ගැටි ඒවාට මේකේ අර්ථකථන දිදී ඒක හොඳයි මේක නරකයි කියා මහා අගයක් දිදී මේවා දැඩිව උපාදාන කරගෙන හිටියොත් ආයත් භවය හට ගන්නවා. ආයත් දුක වේදනාව හට ගන්නවා. ඒ නිසා ඒකට මේ යථාර්ථය වැටහෙනවා නම් ඒ තනත්තා මේ ඉන්ද්‍රයන්ගෙන් ඇලෙන බැඳෙන දේවල් ටිකක් ලිහිල් කරගන්නට. ඒ කියන්නේ ජීවත් වෙන්නට එපා කියන එක නෙමෙයි. සල්ලි හම්බ කරන්නට ඕන. ජීවත් වෙන යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්, අමුදරුවන් මේ ඔක්කොම අවශ්‍යයි. හැබැයි මේවා බදාගෙන ජීවත් වෙන්නට එපා. බදාගෙන ජීවත් වෙන්නේ නැතුව ජීවිතේ යථාර්ථය හඳුනාගෙන ජීවත් වෙන්න ටිකක් ඒ දැඩිව අල්ලාගෙන ඉන්නේවා අතහරින්නට උත්සාහ කරන්න. අතහරින්න කිව්ව ගමන් අපේ මව්වරු ගාක් අතහැරීම පුරුදු කරන්න උත්සාහ කරනවා. ගෙදර තියෙන ඔක්කොම ගෙනihin හරි දන් දෙන්නට උත්සාහ කරනවා. ගෙදර තියෙන දේවල් දන් දුන්න පමණට විතරක් අතහැරීම පුරුදු වෙන්නේ ඒ ද්‍රව්‍ය වලින් විතරක් අතහරින්නට බෑ. ක්ලේශේනුත් අතහරින්න ඕනේ. ඇලීම දෙආකාරයි. මොකද වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ. වස්තුකාමයේ අතහරින්න නම් ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. හැබැයි ක්ලේශකාමයේ කියන්නේ මොකද්ද? ඒවා ගැන හිතා, ඒවා ගැන බැඳි, ඒවා ගැන ගැටි මනසින් විඳිනවා. මනසින් දේවල් ලොකු කරගෙන භුක්ති විඳිනවා. දැන් මම හොඳ පින්කමක් කරගත්තා මෙහෙමයි කියලා ඒකත් උස්නාවෙන් අල්ලගෙන භුක්ති විඳිනවා.
දැන් මම නම් මෙහෙම කෙනෙක් මම දැන් භාවනා කරන කෙනෙක්. ඒකත් අල්ලගෙන උපාදාන කරගෙන භුක්ති විඳිනවා. එතකොට දැන් මොනවද අපහැරලා තියෙන්නේ? භෞතික ද්‍රව්‍යයන් ඔක්කොම දේවල් අපහැරලා තියෙන්නට පුළුවන් ජීවත් වෙන්නටවත් අවශ්‍ය දේවල් Taman ළඟ නැතුව සමහරව අපහරිනවා. ඒ තරමට අපහැරීම පුහුණු කරන්න උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ තියෙන දේවල් එහෙමම තිබුණත් කමක් නැහැ. පුළුවන් වෙලාවට දෙන්න, අවශ්‍ය කෙනෙකුට දෙන්න. හැබැයි ඒවා එහෙමම තිබුණත් ගැටලුවක් නැහැ. අපේ මනස ඒවෙන් නිදහස් කරගන්න ඕනේ. අන්න එතන තමයි හැබෑම නයිස්කම්. එතන තමයි හැබෑම අතහැරීම. ඒ නිසා එක තැනක ප්‍රඥාවන්තයා ගැන කියනවා ඥානවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසායි. අපි නම් කියන්නේ පානඟොන් අතහැරලා දාන්න. ප්‍රඥාවන්තෝ දේවල් අතහැරලා වීසි කරන්න කලබල වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ඇත්තටම අතහරින්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අල්ලගෙන නැති නිසා. ඒක තියෙන්නේ ඔහෙ තිබුණා. අවශ්‍ය වුණු කෙනෙකුට දෙනවා. අවශ්‍ය වුණු තන්නයිගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරනවා. තමන්ට ඒ ස්ථානයේ ගුණධර්ම වඩන්න සුදුසු නැහැ. මීට වඩා මනස වඩවන්න නික්මෙන්න ඕන කියලා හිතෙනවා නම් නික්මෙනවා. හැබැයි මේකට ඔරොත්තු දෙන්න නැති නිසා නෙමෙයි. දැන් මහබෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්ම යන්නේ යසෝදරාවත් එක්ක රාහුල කුමාරයාත් එක්කලා ඉන්න බැරි ප්‍රශ්නයකට නෙමෙයි. මේක ඔරොත්තු දී ගන්න හයිය නැති නිසා නෙමෙයි. මෙතනදලයි බුද්ධත්වයේ කියන ඒ උසස් පදවියට යන්නද. ඒ නිසා මේ පරිසරය අතහැරලා නික්මෙන්නේ. ඒ නිසා අපිට කාමයේ අතහරිනවා නෛෂ්ක්‍රම්‍ය පුහුණු කරනවා කියනකොට අපි බලන්න ඕනේ මම මේ අතහැරලා දුවන්න හදන්නේ ඔරොත්තු දී ගන්න දරුවද? එහෙම නැත්නම් ඇත්තටම මීට වඩා වැඩෙන්න මෙතනින් ගන්න තියෙන ඔක්කොම ටික අරගෙන මෙතනින් වැඩෙන්න ඕන තරම් වැඩිලා මින් ඔබට වැඩෙන්නද මම මේ නික්ම යන්නට හදන්නේ. එහෙම කරනවා හොඳයි. එහෙම නැත්නම් මේ නෛෂ්ක්‍රම්‍ය ඇති තේරුමක් නැත්නම් දේවල් අතහැරලා දාලා පැනලා දුවන්න මට දරා ගන්න බැරි නිසා වයසට යනකොට අපිට මේ වගේ ගැටලු මත වෙන්නත් පුළුවන්. ඕයි මෙතන නම් මහා කරච්චලේ මීට වඩා හොඳයි මහලු මඩමකට ගියා නම් වැඩි නිවාසයකට ගියා නම් නිදහසේ ඉන්න පුළුවන්. ඔහොම හිතනවා. ඒ නිදහස කියලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ලෝකේ අපට ඕන හැටියට නැති නිසා අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ බොහෝ දේ අපේක්ෂා නොකොට ඉන්න පුළුවන් නම් අපිට සැහැල්ලුවෙන් දිවි පවත්වන්නට පුළුවන්. ඒ නිසා සමහර කෙනෙක් අපිට ඇවිල්ලා කියනවා මහාන වෙන්න ඕනේ හාමුදුරනේ මට දැන් මේ ඔක්කොම අතාරින්නයි ඕනේ. මම යෝජනා කරනවා ඔබට සියල්ලම අතහරින්නට හිතලා නම් තියෙන්නේ තව එක අවුරුද්දක් ඔය ටික පවත්වන්න. ඇයි? දැන් ඔහොම එපානම් තව එක අවුරුද්දක් මේ ඔහෙ තියෙන්නදලා නිකන් ඉන්න පුළුවන් එපානම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට කියනවා නම් නමුත් ඒක නම් අමාරුයි. ඒක අවුරුද්ද පවත්ින්න බෑ කියලා කියන්නේ මොකද? එහෙනම් දැන් මේවා අතහැරලා යන්නට නෙමෙයි මේ උත්සාහ කරන්නේ. මේවා ඔරොත්තු දෙන්න අපි දෙසයි මේ දුවන්න හදන්නේ. එහෙමනම් ඒතනත්තාට පැවිදි වෙලා මොනවද කරන්න පුළුවන්? ගිහි ගෙයිවත් ඉන්න බැරි නේද? ඒ නිසා නයිස්කම්ම කියන එක බොහොම ගැඹුරු කාරණයක්. එතනට අපේ මනස ටික ටික පුහුණු කරන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දේවතාවට උපදෙස් දෙනවා යමෙකුට කාලය ගෙවෙනවා අපි මරණය වෙත යනවා අපි මේ කරන හැම දෙයක්ම ටික ටික ශ්‍රේ වෙලා යනවා. ඒ 아무තු හටක් අරුතක් නැහැ කියලා මේ ලෝකයේ නිසරු බව ශුන්‍යත්වය අපට දැනෙනවා නම් දැඩිව අල්ලාගෙන ඉන්න දේවල් මනසින් අල්ලාගෙන ඉන්න දේවල් ටිකක් ලිහිල් කරන්න උත්සාහ කරන්න. උපාදාන කරගන්න දේවල් අතහරින්නට උත්සාහ කරන්න. ද්‍රව්‍ය ලෝකයේ හොව තිබුණාවේ. මනසින් දේවල් වලට ලොකු අර්ථකථන දීලා දැඩිව ග්‍රහණය කරගෙන හෙම්බත් නොවි ලෝකාමිසය දුරු කරන්නට බැහැර කරන්නට මනස සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ දේවතාවා යෝජනා කරන්නේ පුළුවන් තරම් පින්කම් කරන්න. පින්කම් කරගන්න එකත් හොඳයි. ඒවත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා වටිනවා ලෝකයෙන් නිදහස් වෙන්නට උත්සාහ කරන එක. එතකොට ලෝකයෙන් නිදහස් වෙන්නට අපි උත්සාහ කරද්දී අපිට මේ ජීවිතයේ උත්සාහය සඵල කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බැරි වුණොත් තවත් එක භවයක හරි අපි අනිවාර්යයෙන්ම උපදිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කොතන උපදීද? මෙන්න මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙකුට ඇති වෙනවා. ජීවිතය අවුරුදු 50 60 වගේ වෙනකොට අපි හුඟක් දෙනෙකුට හැඟීමක් එනවා කොහේ උපදීද දන්නේ නැහැ. ඉන්කම් නම් කරලා තියෙනවා. බැරි වෙලාවත් මතක් වුණේ නැතිනම් මොකක් හරි කොහේ හරි තියෙන පොඩි දෝෂයක් මතක් වුණොත් මෙහෙම හිතාම ඉඳලා දෝෂෙමයි මතු කරගන්න. එහෙම ස්වභාවයක් මේ අපේ මනසේ තියෙනවා. අපිට හොඳ ඒවා සිහි කරනවට වඩා පහසුවෙන්ම සිහි කරන්න පුළුවන් කුණු. අපේ මනසේ කෙලෙසිච්ච තැන්, ගැටිච්ච තැන් කුණු ගොඩවල් අවස්සන්න තමයි මේ මිනිස් මනස ඉහරියක් පුරුදුලා තියෙන්නේ. ඒ නිසා අද කාලේ වර්ධන කල්පනා කරන සෝවාන්වත් වුණොත් නම් හරි. නැත්නම් අපිට යන්න තමයි වෙන්නේ.
එතකොට දැන් මේ සෝවාන් වෙන්න හදන්නේ මොකටද? අපාය වැටෙනවා. පවුල් කරනකොට එහෙම නැහැ. දැන් මේ ඵලය විඳින්න තමයි අකමැති. ඒවා කරන්න හොඳයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඵලය ප්‍රතික්ෂේප කරලා හැංගෙන්න තනක් නැහැ. ඒ නිසා අපාය යන්නේ මොකක් නිසාද කියලා හොයාගන්නවා. අපාය යන්නේ පව් කරපු නිසාම නෙවෙයි පිළිතුර. දෙව්ලොව යන්නේ පින් කරපු නිසාම නෙවෙයි. එහෙනම් කොහොමද අපාගත වෙන්නේ? කොහොමද දෙව්ලොව යන්නේ? කරපු පින්කම මේ යන මොහොතේ සිහි කරන්න පුළුවන් නම් දෙව්ලොව හෝ අනුලෝ උපදිනවා. කරපු අකුසලය මරණාසන්න මොහොතේ සිහි වුණොත් අපාගත වෙනවා. ඒ නිසා පව් කරපු පමණින් අපාගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කළා නෑ. පින් කරපු පමණින් දෙව්ලොව යනවා මනුලෝ යනවා කියලා කොතනකවත් දේශනා කළා නෑ. අවසානයේ චුතිසිතත් එක්කලා ඒක බද්දොත් අවසාන මොහොතේ සිහි වුණොත් අන්න ඒකයි බරපතල. ඒක ගරුක කර්ම කියලා කියනවා. අකුසල් වශයෙන් නම් ආනන්තරය කර්ම, කුසල් වශයෙන් නම් ධාන. ඔය දෙකෙන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඕකම තමයි මතුවෙන්නේ. ඉතින් ආනන්තරය පාප කර්මයක් මේ ජීවිතේ කරගෙන නැත්නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. පෙර භවයක කරලා තිබුණාට දැන් ඒව අපට අහෝසිනේ. ඒව අහෝසි නිසා අපි මනුස්ස ලෝකෙ උපන්නේ. එහෙනම් මේ භවයේ කරගෙන නැත්නම් ආනන්තර කර්මයක් ගැන අපිට බියපත් වෙන්න දෙයක් නැහැ. එහෙනම් ගරුක කර්ම අකුසල් පැත්තෙන් නැහැ. ඥානයකුත් උපදවාගෙන නැතිනම් එහෙනම් කුසල පැත්තෙන් ගරුක කර්ම නැහැ. ඊළඟට තියෙන ඕනම අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් උස්පහත් වෙන්නට පුළුවන්, මතු කරන්නට පුළුවන්, යට කරන්නට පුළුවන් අවදි කරන ස්වභාවයත් එක්කයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඒ නිසා මේ බැරි වෙලාවත් පව්කම මතක වේදෝ කියලා එහෙම පැති ගන්නට ඕනේ නෑ. අනේ කුසල් මතක් නොවේදෝ කියලා එහෙම බියපත් වෙන්නට ඕනේ නෑ. කුසල් කරපු පමණට සුගතිය උපදින්නෙත් නෑ. අකුසල් කරපු පමණට දුගතිය උපදින්නෙත් නෑ. අපි එය අරමුණු කරගත්තොත් ඒ උපාදාන කරගත්තොත් අවසාන මොහොතේ ග්‍රහණය කරන ස්වභාවය, අල්ලගන්න ස්වභාවයත් එක්කයි එය තීරණය වෙන්නේ. එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ අනේ මට අපාය යන්න බෑ, සතර අපාය යන්න බෑ, සෝවාන් වෙන්න ඕන කියලා උඩපනින එක නෙමෙයි. සෝවාන් වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ හැකි හැම මොහොතකම. වඩා උනන්දුවෙන්, වඩා සක්‍රිය විදිහට අපි සෝවාන් වීම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්ම ප්‍රතිපත්තිය කියන මේවා නැවත නැවත පුහුණු කරන්න. ඒ පුහුණු කරන අතරේ සතර අපායට වැටෙන්නේ මොකක් නිසාද කියලා හොයලා බලලා ඒ අපාගත වෙන්නේ මොකක් නිසාද? අවසාන මොහොතේ අකුසලයක් සිදුනොත්. ගරුක කර්මයක් අපි කරලා නැතිනම්, ආනන්තර කර්මයක් කරලා නැතිනම් ඊළඟට අපි අපාගත වෙන්නේ අර අකුසල කර්ම සිහි වුණොත්. ඉතින් සිහි නොවන හැටියට මනස හදාගත්තාම ඉලයි. මේ ජීවිතේම සෝවාන් වෙන රහත් වෙන අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරගෙන යනවා. ඒක කරගෙන යන අතරතුරේ බැරි වෙලාවත් ඒ කාර්යය අපට සිද්ධ කරගන්නට මේ ජීවිතේ නොහැකි වුණොත් පැටි ගන්නට දෙයක් නැහැ. මෙන්න මේ කුසලය මම අවසාන මොහොතේ සිහි කරගන්නවා, අහවල්තන උපදිනවා. මේක අපට හරියට අදිස්ථාන කරගෙන කරන්න පුළුවන්. එතකොට දැන් හෙට උදේ පාන්දර 2ට අවදි වෙන්න ඕන කියලා බෙල් එකක් තියන්න දුනිදාගත් අවදි වෙන්න බැරි පුළුවන්. කවුද අවදි කරන්නේ? අපේ මනස. මනම් මනසට යම් හරියට තහවුරු කරලා තිබ්බොත් ඒ වෙලාවට හරියටම අවදි වෙනවා. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ ජීවත් වෙලා ඉන්න කාලේ ටිකක් හිතලා බලන්න ඕනේ ජීවිතේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන්. ඒක අපට මතක තියෙන්න ඕනේ. ඒක ගැන අපට අවබෝධයක් තියෙනවා. අපිට මේ හෙටය, අනිද්දායි, ලබන සතිය, දැන් 80යි, 100 කොහොම හරි පන්නන්න පුළුවන් වෙයි. එහෙම හිතාගෙන ඉන්න බෑ. වසර 10ද 15ද අපිට කියන්න බෑ. මේ අදද මේ මොහොතේද බුදුහාමුදුරුවෝ මරණානුස්සතිය වඩන්න කිව්වේ එහෙමයි. මේ හුස්ම රැල්ල අරගෙන ඊළඟට පිට කරන මොහොත දක්වා පැඳෙයිද කියන්න බෑ. ඒ නිසා අත්තිර බව මෙහිම තේරුම් අරගෙන හැබැයි පැති ගන්න එක නෙවෙයි. මම ඊළඟ භවයේ මම මේ ජීවිතේ රහත් වෙන්නට බැරි වුණොත්, සෝවාන් වෙන්නට බැරි වුණොත් ඊළඟ භවයේ උපදින්නේ කොහෙද? දෙව්ලොවද මනුලොවද? ඒක කල්ලාතුව තීරණය කරගන්න. දෙව්ලොවේ ටික කාලයක් ගත විඳලා ඉන්නට හොඳයි. මනුලොව උපන්නොත් නම් කරදර තිබුණා වුණොත් මනස වඩන්න පුළුවන්. දැන් අපි මේ උත්සාහ කරන්නේ නිවන් දකින්නටනේ. ඒ නිසා මනස වඩන්න පුළුවන් තැනක උපදින එක හොඳයි. ඒ සඳහා අපට සත්පුරුෂ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ, නිරෝගී කයක් සහ ගුණයට නැමෙන මනසක් ඇතුව උපදින්නට අධිෂ්ඨාන කරන්න. ඔය කරුණු 4ක් තියෙනවා නම් අපිට ගුණධම් වඩන්න පුළුවන්. මොනවද? සත්පුරුෂ මව්පියෝ. මව්පියෝ සත්පුරුෂයෝ වුණොත් යහමගේයි කියලා හිතන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සම්පatti. ඒක නැති වුණොත් ඒත් අනතුරක්. නිරෝගීකම නැති වුණොත් ඒත් වැඩක් නැහැ. මනසට දහමට මනස නැවෙන්නේ නැත්නම් ඒකකින්වත් වැඩක් නැහැ.
ඒ නිසා සත්පුරුෂ මෞපියෝ, කල්යාණ මිත්‍රයෝ නිරෝගී සම්පත්තිය සහ ගුණයට නැමෙන මනසක් ඇතුව මනුලෝ උපදින්නට අදිස්ථාන කරගත්තාම ඒ සඳහා මම කවර කුසලයේද සිහි කරන්නේ. ජීවිතේ පුරාවට කරපු හොඳ පින්කම් මතක් කරලා ඒවෙන් හොඳට සිතට සතුට දැනෙන අසන්න බව ඇති වෙන මේ මොහොතේ කලා වගේ සිහි කරන්නට පුළුවන් හොඳ ඥාන සම්පන්නව කරපු හොඳ පින්කම සිහි කරගෙන මෙන්න මේ කුසලයයි මම අවසාන මොහොතේ සිහි කරන්නේ මේ වගේ තැනකයි උපදින්නේ. මේක වේවා කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි, මේකයි සිහි කරන්නේ. හරියට අදිස්ථාන කරගන්න. හැබැයි දෙක තුනක් පටන් අරගන්න එපා. මොකක් හරි එකක් තෝරගන්න. දැනට එහෙම එකක් තෝරගන්න බැරි නම් හොඳ පින්කමක් සැලසුම් කරලා කරගන්න. පොඩි පින්කමක් වුණත් කමක් නැහැ. පින්කම පොඩි නෑ, මනස ශක්තිමත්. මල් ටිකක් පූජා කරපේක වුණත් හරියට සිහි කරන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඒක සිහි කරලා මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ. මෙන්න දෙතරයි උපදින්නේ. හරියට මේක අදිස්ථාන කරගෙන හිටියොත් පින්නතුනේ සිහි නැති වෙලා මරණයටපත් වුණත් චුතිසිත ඇති වෙන මොහොතේ අනිවාර්යෙන් මේක සිහි වෙනවා. අනිවාර්යෙන් මේ අරමුණ මතක් වෙනවා. මතක් වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දිය කොතනද? අපි ඉලක්ක කරන තැන. ඕකයි චුතිය සහ ප්‍රතිසන්දිය කියන්නේ. මේක අරුමයක් නෙමෙයි. ඒක මහා විපත් වෙන්න, පැති ගන්නට, කලබල වෙන්නට, දඟලන්නට දෙයක් නෙමෙයි. හරියට කාරණේ තේරුම් ගත්තොත්, හේතුව සකසා ගත්තොත් ඵලය තමයි. චුතියයි කියලා කියන්නේ මේ භවයෙන් නික්මෙන අවසන්සිත, ප්‍රතිසන්දියයි කියන්නේ අවසන්සිතට අරමුණු වෙන කාරණය ග්‍රහණය කරගෙන ඊළඟ භවයේ උත්පත්තිය. ඉතින් අපි මේ ජීවිතේ උත්සාහ කරන්නේ කොහොම හරි භව ගමන නිමා කරන්නටයි. ඒ උත්සාහය මේ ජීවිතේ සඵල කරගන්නට අපි ශක්තිමත් නොවුනොත් ඒ කටයුත්ත ඊළඟ භවයේ හරි ඉතුරු ටික ගන්නට සුදුසු තැනක ජනිත වෙන්නට ඕනේ. ඒ සඳහා මනස සකස් කරගන්නට පුළුවන් නම් මරණය කියන එක ඉතාම සැහැල්ලු දෙයක්. නිදාගෙන පිබිදෙන්නාසේ ඇඳුමක් ඉවත දාලා අලුත් ඇඳුමක් ඇඟලා ගන්නාසේ අතිශයින් සරල දෙයක්. ඒ නිසා මරණය ඕනෑම මොහොතක අපි වෙත පැමිණෙන්නට පුළුවන්. ඒ පැමිණෙන ඕනෑම මොහොතක අපි චුතිසිත මනවින් සකසා ගන්නට මනස පුහුණු කරලා තියෙන්න ඕනේ. අපට අවශ්‍ය විදිහට චුතිසිතට අපට අවශ්‍ය අරමුණු මතු කරගන්නට පුළුවන් වුණොත් කොච්චර අකුසල් කරලා තිබ්බත් කොච්චර කුසල් කරලා තිබ්බත් ඒ ගැන පැවි ඉන්නට දෙයක් නැහැ. මේකෙන් කියන්නේ අකුසල් කරාට කමක් නැහැ කියන එක එහෙම නෙමෙයි. යලි යලි කරන්නට කියන එක නෙමෙයි. කෙරිලා තියෙන දේවල් ගැන පැවෙන්නට දෙයක් නැහැ. කරන්න බැරි වෙච්ච ගැන පැවෙන්නට දෙයක් නැහැ. හොඳ කුසලයක් සිහි කරගෙන අදිස්ථාන කරගත්තොත් එතන තමයි ඊළඟ උත්පත්තිය, ඊළඟ භවය. ඒ නිසා මේ කරුණු ගැන සිහියේ පවත්වාගෙන මේවා ගැන නුවණින් කල්පනා කරලා මේ ජීවිතයේ වෘද්ධ සමය බොහෝ දේවල් දැනුම ග්‍රහණය කරනවා වෙනුවට පුළුවන් තරම් මනස අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් කිලිටෙන්නට නොදී මනස පිරිසුදු කරගන්න, කුසල දහම් බෝධිපාක්ෂික ධර්ම හැකිතාක් වඩවන්න, මේ දේවල් දැඩිව උපාදාන කරගෙන අරක මෙහෙමයි මේක මෙහෙමයි මෙහෙමම වෙන්න ඕනේ කියලා මේ ලෝකාමිෂය දැඩිව භුක්ති විඳින ස්වභාවයෙන් මනස තරමක් නිදහස් කරගෙන සැහැල්ලු ප්‍රතිපත්ති පුරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. ජීවිතයත් මරණයත් චුතියත් ප්‍රතිසන්දියත් පිළිබඳව යථාර්ථයෙන් නැනවින් වටහාගෙන මේ භවයේම මාර්ගඵල ලබන්නට පුහුණු වෙනටත් එසේ නොහැකි වුණොත් මුතු භාග්‍ය සඳහා මඟ තනා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් ලොකු දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදු පසේ මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිටකම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමයේ විසින් මේ ආරම්භණු වශයෙන් සඳහන් කරලා තියෙනවා 1987 වසරේ ආරම්භ වූ ලංකාවේ ප්‍රථම විශ්‍රාමික ගුරු සංගමයට වසර 25ක් පිරීම නිමිත්තෙන් එය සැමරීමටත් ඒ වගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමටත්
ඒ වගේම සියලුම මේ ගුරු සංගමයේ සමාජිකාවන්ට නිදුක් නිරෝගී භාවය, කායික මානසික සුවය, භෝගීව සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් මිය පරලෝකීය සමාජිකාවන්ට සහ දැනට ඉන්න අයගේ පවුල්වල මියගිය සියලු දෙනාට සසර ගමන සුවපත් වීම සඳහා පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් රටදේ වෙනුවෙන් දිවි පිදු සමත පුණ්‍ය අනුමෝදනා කරන්නටත් සිල්ගුණපුර මහා සංඝරත්නයටත් මේ හැම දිනාටම ආශිර්වාද කරමින් සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකි වේවා කියන අදිඨන ඇතුව මේ ධර්ම දානමේ මහා කුසලයේ සිද්ධ කරන්නේ. ඒ නිසා මෙතෙක් වෙලා සිදු කරගත් මේ සියලු කුසල් ලෝසතුන් ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. මේ විශ්වාමික ගුරු සංගමයේ සියලු ගුරු මාතාවන්ටත් ඒ පවුල්වල හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ තාර්ථනීය බෝධියකින් නිවන් දක්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සංගමයේ කටයුතු කරලා මිය පරලෝකීය යම් සමාජිකාවක් වෙත්නම් මේ අයටත් මේ හැම දිනාගේම පරම්පරාවල ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මිය පරලෝකීය සැමනාටම මේ කුසල අනුමෝදන් කරමු. සතුටින් අනුමෝදන් වෙත්වා. එයගේ සසර ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් දැනට රෝගී තත්ත්වයෙන් හසු වෙන ඒ සමාජිකාවන්ට ඉක්මන් සුවය ලැබේවා. මේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. මේ ලෝක වශයෙන් වඩාත් කුසල් දහම් සිද්ධ කරමින් ලැබූ මනුෂ්‍යත්වය අර්ථවත් කරගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ මහා කුසලය අප හැම දිනාටම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.